සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේ අද දේශනා කරපු සූත්‍රය මොකක්ද? ධම්සක්කරතුන් සූත්‍රය. අද ධම්සක්කරතුන් සූත්‍රය තමයි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ධම්ම චක්කප්පවත්තන සූත්‍රය. ධම්සක්කරතුන් සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කොහේ වැඩ ඉඳමින්ද උන්වහන්සේ දේශනා කරන්නේ? බරණැස ඉසිපතනා. දැන් අද කාලේ මොකක්ද ඒකට කියන්නේ? අද අපි කියනවා සාරානාථ කියලා නේද අද කියන්නේ? එතකොට සූත්‍රේ පටන් ගන්නේ ඒවා මේ සුතං කියලා නේද? එතකොට දැන් මේ සූත්‍රයේ තියෙන්නේ මේ සංයුත්ත නිකාය කියන නිකාය පස්වෙනි පොතේ. සංයුත්ත නිකාය පස්වෙනි පොතේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවානේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය කියලා කොටස් පහක. එතකොට මේ සූත්‍රය අයිති වෙන්නේ සංයුත්ත නිකායට. සංයුත්ත නිකාය පස්වෙනි පොතේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. එතකොට ඒවම් මේ සුතං කියලා පටන් ගන්නවා. ඒ මොකද්ද කියන්නේ? මා විසින් මෙසේ අසන ලදී. කවුද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. මොකද මේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මේවා මතකයේ තියාගෙන හිටියා. ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි මෙන්න මේ විදිහට මේ සූත්‍ර එක එක නිකායන් වලට වෙන් කරලා ගොනු කරලා සකස් කරේ. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ ඔය සූත්‍ර නැත්නම් අපි ධර්මය මේ විනය හැරෙන්න ධර්මය සජ්ජායන මේ සංගායනාවේදී උන්වහන්සේ තමයි ප්‍රධාන වෙන්නේ. උන්වහන්සේ තමයි මේවා කියන්නේ. ඉතින් එතනදී ඒවම් මේ සුතම් මා විසින් මෙසේ අසන ලදී කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එතන රහතන් වහන්සේලා 500 නමක් එදා එකතු වුණානේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදාය. එක් සමයක භාග්‍යතුන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේ වැඩ වාසය කරන සේක. එතකොට මේ කියන්නේ මේ සූත්‍රය දේශනා කරන කාලය වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු තැන. කොහෙද? බරණැස් නුවර ඉසිපතන මිගදාය. ඉසිපතන මිගදාය. එතකොට මෙතන මේ ඉසිපතන කියන්නේ හේතුව. ඇයි ඉසිපතන කියලා කියන්නේ? ඉසිවරු ඍෂිවරු පතිත වෙන තැන කියන අර්ථය තමයි. පතිත වෙනවා කියලා කියන්නේ එකපාරට වැටෙනවා කියන එක නේද? එහෙමද? මේකේ අර්ථ එක ආකාර දෙකකට පැහැදිලි කරනවා. එකක් තමයි එත්තෙහි uppannuppanna sabbඤ්ඤු ඉසයෝ පතන්ති ධම්මචක්කප්පවත්තනත්ත නිසීදන්ති පියත්තු. ලෝකේ පහළ වෙන සෑම සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක්ම ධම්සක්කරතුන් සූත්‍රයේ පැවැත්වීම සඳහා මේ වැඩ ඉන්නේ නැත්නම් උන්වහන්සේ පැමිණෙන්නේ මෙන්න මෙතෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නැමැති ඍෂීන් වහන්සේ
මේ පැමිණෙන තැන කියන අර්ථයෙන් ඉසිපතන කියලා කියනවා. පතති කියලා වැටෙනවා කියලා කිව්වට එතෙන් පැමිණෙනවා කියලා අර්ථය. එතකොට ධම්සක්කරතුන් සූත්‍රයේ දේශනා වෙන්නේ ඔය තැනම තමයි. වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ තවත් අර්ථයක් තියෙනවා. නන්ද මූලක පබ්බහරතෝ සත්තහච්චේන නිරෝධ සමාපත්තිතෝ වුට්ටිතා අනේ අනෝතත් දහේ කත මුකදෝවනාදි කිච්ඡා ආකාසේ නාගන්තා පච්චේක බුද්ධ ඉශෝපෙත් ඕතරණ වශයෙන් පතන්ති. ඒ කියන්නේ නන්ද මූලක කියලා පර්වතයක් තිබිලා තියෙනවා. මේ පර්වතයේ දවස් 7ක් නිරෝධ සමාපත්තියට සම්වැදිලා පසේ බුදුරජාණන් වහන්සේලා එයින් නැගී ඉඳලා අනෝතත් විලෙන් මුව දෝවණය කරලා අහසින් ඇවිල්ලා මෙන්න මේ තැනට උන්වහන්සේලා බසිනවලු. පැහැදිලි කරනවා උපෝසතංච අනුපෝසතංච. පොහොය දවස්වලට පොහොය නොවන දවස්වලටත් එතෙන්ද වැඩම කරලා රැස් වෙනවලු. ඊට පස්සේ නැවත එතනින් පිටත් වෙලා ගන්ධමාදන කියන පර්වතයට වැඩම කරනවලු. කියන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ නැති කාලේ. පසේ බුදුරජාණන් වහන්සේලා මෙන්න මේ කියන ස්ථානයට මේ වැඩම කරනවා. වැඩම කරලා මේ උන්වහන්සේලා ධර්ම කතාවෙන් කල්යවලා ඊට පස්සේ නැවත මෙතනින් පිටත් වෙනවා. අන්න පසේ බුදුරජාණන් වහන්සේලා නැමැති මේ සිවරයන් වහන්සේලා බහිනවා. ආයෙ නැවත එතනින් යනවා. අහසින් යනවා. මෙන්න මේ අර්ථයෙන් තිසිපතන කියලා කියනවා. තිසිපතන කියන්නේ මේ නම ලැබිලා තියෙන්නේ ඒ අර්ථය. එතකොට අපි ඒවට කියනවා අනවර්ථ නාම කියලා. ඒ කියන්නේ කාරණාවට ගැළපෙන විදියට තියපු නමක් ඒක. අපිට නම් තියලා තියෙනවනේ අපි බලන්න ඕනේ අපි මේ නමට ගැළපෙනවද කියලා. නේද? එහෙම ගැළපෙනවා නම් ඒක අනවර්ථ නමක්. නේද? අපිට තියලා තියෙන නමට ගැළපෙන විදිහට අපි ඉන්නවද අපිට ඒකේ කියන ಗುಣ තියනවද කියලා අපි බලන්න ඕනේ. එහෙමනම් ඒක අනවර්ථ නමක්. ඊට පස්සේ මිගදාය කියලා කියන්නේ මේ ප්‍රදේශේ මුවන්ට අබේදානිය දුන්නු ප්‍රදේශයක්. ඒ කියන්නේ මුව මරන්න බෑ මේ ප්‍රදේශේ. මුව මරන්න බෑ. අද අබේ භූමි කියලා තියෙන්නේ නේ. අබේ භූමියට. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බරණැස් නුවර ඉසිපතන මිගදායේ තමයි මේ වෙනකොට මේ වැඩ වාසය කරන්නේ. එතන తත්‍රකෝ භගවා පංචවග්ගයේ බික්ඛු ආමන්ත්‍රේසු. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. පස්වග මහණුන් කියලා අපි කියන්නේ. උන්වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරන්නේ ඇයි මේ? ආමන්ත්‍රණය කරන්නේ ඒක පැහැදිලි කරනවා ටිකක් දිගට. දීපංකර පාදමූලේ කතාබි නීහාරතෝ පට්ඨාය. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල නියත යොරණ ලැබලා ලැබූ පටන් පාරමියෝ පූරෙන්තෝ පාරමී පුරමින් අනුකුබ්බේන පච්චිම භවයේ කතාබි නික්කමනෝ. මේ විදිහට පාරමී පුරාගෙන ඇවිල්ලා අවසාන භවයේ මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ විදිහට ඉපදිලා ගිහිගෙයින් අබිනිෂ්ක්‍රමණය කරලා අනුකුබ්බේන බෝධි මණ්ඩම් පත්වා බෝමුලට ජයශ්‍රී මහ බෝ සමිඳුන් වහන්සේ මුලට පැමිණිලා තාත්ත අපරාජිත පල්ලංකේ නිසින්නෝ මාර් බලම් බින්දිත්වා. එහි ඒ බුද්ධාසනී වැඩ සිටීමේ මාරසෙනග පරාජයට පත් කරලා පඨම යාමේ පුබ්බේ නිවාසං අනුස්සරිත්වා. රාත්‍රියේ මුල්‍යම පූර්වේ නිවාසානුස්මෘති ඥාන උපදවාගෙන
පෙර තමන්ගේ ජීවිත බලලා මජ්ක්‍ධිම යාමයේ දිබ්බ චක්කුම් විසෝදෙත්වා මධ්‍යම යාමයේදී දිවස් නුවණ උපදවාගෙන පස්චිම යාම අවසානයේ දස සහස්සී ලෝක ධාතුන් උන්නාදෙන්තෝ සබ්බඤ්ඤුතං පත්තා. එතකොට පාන්දර වෙනකොට මේ දස දහසක් ලෝක ධාතුන් සොලෝමින් ਸਰවඥතා ඥාන ප්‍රතිලාභයෙන් බුද්ධත්වයටපත් වෙලා සත්හානි බෝධි මණ්ඩේ වීති නාමික සස්සති යවල මහා බ්‍රහ්මුණ ආයාචිත ධම්මදේශනෝ මහා බ්‍රහ්මයා විසින් ආරාධනා කරපු නිසා ඒ ආරාධනාව ලැබිලා බුද්ධ චක්ඛුනා ලෝකං ඕලෝකෙත්වා බුදු ඇසින් ලෝකේ දිහා බලලා ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානියත් සත්තානං ආසයානුසේ කියන ඥාන දෙකට තමයි බුදු ඇස කියන්නේ. ඒ දෙකෙන් ලෝකයේ දිහා බලලා ලෝකානුග්‍රහේන බාරාණසින් ගන්නවා. දැන් ලෝකයට අනුග්‍රහය පැවැත්වීම සඳහා බරණැස් නුවරට වැඩම කරලා පංචවග්ගයේ සංඥා පෙත්වා පංචවග්ගයේ වික්ෂූන්ට කරුණ පැහැදිලි කරලා ධම්මචක්කම් පවත්තේතු කාමෝ ආමන්තේසි. ධර්ම චක්‍රයේ පැවැත්වීමට බලාපොරොත්තුෙන් තමයි දැන් මේ ආමන්ත්‍රණය කළේ කියලා කියනවා. ඒ කියන්නේ පත්‍රකෝ භගවා පංචවග්ගයේ බික්ඛු ආමන්තේසි කියලා තියෙන පොතේ. ඒ කියන්නේ එහිදී භාග්‍යතුන් වහන්සේ පංචවග්ගයේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරා. ඇයි මේ ආමන්ත්‍රණය කරේ? ලෝකයාට අනුග්‍රහය පිණිස තමන් වහන්සේ අවබෝධ කරගත් මේ ධර්මයේ දේශනා කිරීම සඳහා. දේශනා කිරීමට තමයි මේ ආමන්ත්‍රණය කරේ. ආමන්ත්‍රණය කරනවා කියන්නේ මොකද්ද? කතා කරනවා කියලා කියන්නේ අහක බලාගෙන ඉන්නකොට කතා කරනවා. ඒ කියන්නේ තමන් වෙත අවධානය ගන්න තමයි මේ කතා කරන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඇයි? ධර්මයේ දේශනා කරන්නේ. තමන්ගේ දායාදේ ලබලා දෙන්න. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ කරුණාව මහා කරුණාව. බරණැස් නුවරටම උන්වහන්සේ වැඩම කරනවා. දැන් තමන් මේ සාරාංශික කල්පලක්ෂයක් දුක් විඳලා අවබෝධ කරගත්තු ධර්මයේ අවබෝධ කරවන්න. බරණැස් නුවරටම වැඩම කරනවා. එතකොට ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? පොතේ මොකද්ද තියෙන්නේ? බලාගෙන ඉඳලා නැහැ පොත. වේමේ භික්කවේ අන්තානස් පබ්බජිතේන නසේවි තබ්බා. වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. ඒක බලා ගන්න තැන. ඒතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ආරම්භ කරනවා දේශනාව. මොකද්ද කියන්නේ? භික්කවේ මහණනි ද්වේ ද්වේයිමේ අන්තා මෙන්න මේ අන්ත දෙක පබ්බජිතේන නසේවි තබ්බා. පැවිද්දා විසින් සේවනය නොකළ යුතුයි. අන්ත දෙකක්. අන්ත දෙකක් පැවිද්දා විසින් සේවනය නොකළ යුතුයි. ඒ කියන්නේ අන්ත දෙකක් තියෙනවා. ඒ දෙක අනුගමනය කරන්න එපා කියලායි කියන්නේ. ඔව් මොකද්ද? යෝචායන් කාමේසු කාමසුකල්ලිකාන යෝගෝ ඊනෝ ගම්මෝ පෝතෝ ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඊළඟට යෝචායන් අත්ත කිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ කියන අන්ත දෙක පැවිද්දා විසින් අනුගමනය කරන්න එපා කියලා කියනවා. මොකද්ද අපි කෙටියෙන්ම කියනවා නම් අන්ත දෙක? කාම සුකල්ලිකාන යෝගය අත්ත කිලමතාන යෝගය. හොඳයි කියන්න බලන්න මොකද්ද කාම සුකල්ලිකාන යෝගය කියන්නේ? මොකද්ද අත්ත කිලමතාන යෝගය කියන්නේ? ඔව් කාම සුකල්ලිකාන යෝගය කියන්නේ මොකද්ද කියන්න බලන්න.
අත්ති කිලමතාන යෝගය කියන්නේ දැන් අපි බලමු. දැන් සමහරු කියන්නේ සමහර ස්ථාන වලට ගිහිල්ලා මෙහෙනම් මේ මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව නැහැ. මෙහෙ තියෙන්නේ කාමසුකල්ලිකාන යෝගය කියලා සමහරු ඒ ගිහිල්ලා අපහැදිලා එනවනේ ගිහින් තැන් වලටනේ. මේ එතකොට එතන ඒ පිරිස අදහස් කරගෙන ඉන්නවා මොකද්ද මේ කාමසුකල්ලිකාන යෝගය කියලා. එතකොට දැන් අපි බලමු ඇත්තටම මොකද්ද මේ කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ. කාමසුකල්ලිකාන යෝගය. දැන් තමන් එහෙම ගිහිල්ලා එහෙම අපහැදිලා ඇවිල්ලා නැද්ද? සමහර තැන් වලට ගිහිල්ලා සමහරු කියන්නේ මෙහෙනම් මේ මධ්‍යම ප්‍රතිපදාව නැහැ. එහෙම කියනවා. එතකොට ඒකේ පැහැදිලි කරනවා මීට කලින් ද්වේමේ වික්ඛවේ අන්තා බුදුරජාණන් වහන්සේ මේ මුලින්ම අර දේශනා කරනවානේ මහන්නේ අන්ත දෙකක් සේවනය කරන්න එපා කියලා. මෙන්න මේ වචනය මේ හඬ හෙට්ටා අවීචිතෝ උපරි බවග්ගාපත්වා. මේ හඬ පැතිරුණා කියනවා යටින් අවීචිය දක්වා උඩින් බවාග්‍රය දක්වා. නේව සංඥා නා සංඥායතනෙ දක්වා මේ හඬ පැතිරුණා කියනවා. මේ දස සහස්සී ලෝක ධාතුන් පත්තරිත්ව අට්ඨාසි. එතකොට මේ අපේ සක්වල පමණක් නෙවෙයි දස දහසක් ලෝක ධාතු වල අවීචේ පටන් බවාග්‍රය දක්වා මේ හඬ පැතිරුණා කියලා කියනවා. ඇයි මෙහෙම පැතිරුණේ? තස්මින් ඒව සමී අට්ඨාරස කෝටි සංඛා බ්‍රහ්මානෝ සමාගච්ඡේසු. මෙන්න මේ මොහොතේදීම මේ හඬ ඇහෙනවත් එක්කම 18 කෝටියක් බ්‍රහ්මියෝ ඉක්මනින්ම මෙතනට පැමිණියා කියලා කියනවා. 18 කෝටියක් බ්‍රහ්මියෝ ඒ දස දහසක් සක්වල වාසී 18 කෝටියක් බ්‍රහ්මියෝ මෙතෙන්ද ශනිකව ආවා. කොහොමද ආවේ? කොහොමද ආවේ? ඊළඟ අර දේමේ වික්කවේ අන්තා මේ යෝචායන් කාමීසු කාමසු කල්ලිකාන යෝගෝ කියන්නේ මේක පටන් ගන්නකොටම ඇවිල්ලා. කොහොමද එන්නේ? කොච්චර දුර ඉඳලා? ඔව් යහසින් එනවා. ශනිකව එන්න පුළුවන් දෙවියන්ට බ්‍රහ්මයන්ට එන්න පුළුවන්. අර එදා මම කියලා දුන්නේ අතක් කකුල වල දිගාරින කාලේ එන්න පුළුවන්. හොඳයි. එතකොට පැහැදිලි කරනවා පච්චිම දිසාය සූර්යෝ අත්ත මේති. ඒ කියන්නේ දැන් මේ වෙලාව වෙනකොට බටහිර පැත්තෙන් ඉර බැහැගෙන යනවලු. ඉර බැහැගෙන යනවලු. පුන්න ඡන්தோ උග්ගච්ඡති. අනිත් පැත්තෙන් ඉරුණු හඳ නැගීගෙන එනවලු. එතකොට දැන් මේ දේශනාව පටන් අරගෙන තියෙන්නේ කොයි වෙලාවෙදිද? හවස් කාලේ. ඒ කියන්නේ රාත්‍රියේ උදා වෙන්න ඔන්න මෙන්නනේ. ඉර බැහැගෙන යනවා අනිත් පැත්තෙන් හඳ නැගීගෙන එනවා. හොඳයි. එතකොට දැන් කාමසුකල්ලිකාන යෝගයේ සහ අත්ථ කිලමතාන යෝගය කියන්නේ මොකක්ද කියන එකට පැහැදිලි කරගන්න තියෙනවා. ඒකට පැහැදිලි කරනවා මේකේ වත්තු කාමයේසු කිලේශ කාමේන කාමසුකස්ස අනුയോഗෝ. වස්තු කාමයන් කෙරෙහි මේ කිලේශ කාමයෙන් කාම සැපය විඳීම කියලා. වස්තු කාමයේ කියලා කියන්නේ මොකද්ද? අපිට මේ දකින්න තියෙන ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස,
ඒ වගේම ස්පර්ශ, ඒ වගේම වටා පිටාවේ යම්තාක් ලස්සන දේවල්, ඉෂ්ට දේවල් තියෙනවා නම් මේවා තමයි වස්තුකාමී කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝභයට හේතු වන දේවල්. ලෝභය පහළ වෙන්න නැත්නම් තණ්හාව පහළ වෙන්න වස්තු හේතු වෙන දේවල්. එතකොට දැන් තමන්ට තේරෙනවනේ තණ්හාව පහළ වෙන්න හේතු භූත වෙන දේවල් තමයි වස්තුකාමී කියලා කියන්නේ. එතකොට ලස්සන දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම වස්තුකාමී. රූප වේවා, ශබ්ද වේවා, ගන්ධ වේවා ඔක්කොම. ඊට පස්සේ කිලේශකාම කියලා කියන්නේ ඒ වස්තුකාමී නිසා පහළ වෙන කෙලෙස්. එතන විශේෂයෙන්ම අදහස් කරන්නේ මේ තණ්හාව. ලස්සන දේවල් නිසා පහළ වෙනවා තණ්හාව. ඒක තමයි කිලේශකාමී කියලා කියන්නේ. මේ තණ්හාවත් එක්ක මොකද්ද ඇති වෙන්නේ? සැපයක්, සුඛයක් ඇති වෙනවා. නැත්තම් සතුටක් ඇති වෙනවා. අන්න ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ කාම සුඛස්ස කියලා. එතකොට මෙන්න මේ සැපේ විඳිමින් ඉඳීම තමයි කාම සුඛල්ලිකාන යෝගයෙන් යුක්තව ඉඳීම කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් මොකක්ද? දැන් අපි රසයක් ගමුකෝ. හොඳ ආහාරයක්, හොඳ කෑමක්, රසවත් කෑමක් හදනවා. එතකොට මේ කෑම හරියට Taman කන්න කැමතියි. ඒ කියන්නේ මොකක්ද? ඒ කෑම කියලා කියන්නේ වස්තුකාමය. නැත්නම් අපි ඒක කෑමේ තියෙන රසය. වස්තුකාමය. දැන් මේ රසයට මොකද? රසය නිසා මොකද වෙන්නේ? කෙලෙසකාමය පහළ වෙනවා. ඒ කියන්නේ තණ්හාව ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? වැඩි වැඩියෙන් ඒ ආහාරය ගන්නම හිතෙනවා. අන්න අර කාම ඒ කියන්නේ ඒ ආහාරය ඇයි එහෙම ගන්න හිතෙන්නේ? ඒක ගන්නකොට මේ සැපයක් දැනෙන්නේ, සතුටක් දැනෙන්නේ. එහෙනම් නැති පිටුවත්. සතුටක් සැපයක් දැනෙන්නේ. ඒ නිසා එතකොට දැන් මේ ඇලෙන්නේ මොනවටද? ඒ රසයටද? රසයට නෙවෙයි අපි ඇලෙන්නේ. ඒ රසය ගන්නකොට ඒක විඳිනකොට අපිට දැනෙනවා සතුටක්. ඒක තණ්හාවත් එක්ක ඇති වෙන සතුටක් ඒක. තණ්හාවත් එක්ක එකට පහළ වෙන සතුට. මේකට අපි කැමතියි. මේකට කැමති නිසා මොකද කරන්නේ? අර ආහාරය නැවත ගන්නවා. නැවත ගන්නවා. දැන් අපි ආහාරයක් මෙහෙම පැත්තක තිබ්බොත් තිබිලා කවදාවත් මේක කාලා නැත්නම් අපිට තණ්හාවක් ඇති වෙයිද? කෑවට පස්සේ මොකද වෙන්නේ? රසය දැනෙනවා. රසයට ඔන්න ඇලීමක් ඇති වෙනවා. තණ්හාව ඇති වෙනවා. රසයට ඇලීම කියලා කියන්නේ එතන රසය නිසා දැන් ඇති වෙනවනේ සතුට. නේද? සැපයක් තියෙනවා. අන්න ඒකට ඇලෙනවා. මිහිර රසයට ඇලීම කියලා කියන්නේ ඒක. එතකොට අපිට දැන් නැවත ඒක ගන්න ඕනේ. අන්න කාම සැපයට බැසගෙන ජීවත් වෙනවා. ඒ කියේ එක උදාහරණයක් රසය. ගන්ධය. දැන් අපි සමහරලාට හිතන්නකෝ ඔය ගන්න මොකක් හරි සුවඳ වර්ගයක් ඇඟේ ගන්න කියලා. මොකද මේක එකපාරක් ගෑවට පස්සේ ඔන්න දැන් හරි සතුටක් හිතට දැනෙනවා. අනිත් අයත් යනකොට කියනවා හරි සුවඳයි ඒක නම් හොඳයි කියනවා. එතකොට මොකද වෙන්නේ? තවත් සතුටක් ඇති. දැන් මොකද කරන්නේ? මෙන්න මේ සතුටට කැමති. එතකොට නැවත ඒක ගන්නවා. ඒකත් එක්කම ඉන්නවා. අන්න කාම සැපයට බැසගෙන ඉන්නවා. ඊට පස්සේ රූප බලන්න. රූපත් එහෙමයි.
Taman කැමති මොනවා හරි දැන් හිතන්නකො වස්ත්‍රයක රූපයක්, ඒ කියන්නේ වස්ත්‍රයක පාටක් කියලා. එතකොට ඇඳුමක පාටක්. ඒ පාටම තමයි ගන්න බලන්නේ. නේද? ඊට පස්සේ සැප පහසු ආසන වල ඉන්නකොට ස්පර්ශය හොඳයි. ඒකට ඒ කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඒකට ඒවම නැවත නැවත පරිහරණය කරමින් ඒ සැපේ විඳින්න හිතනවා. ගන්න කාම සුඛල්ලිකාණ යෝගී කියන්නේ ඒකයි. එතකොට දැන් සමහරෙක් රසේ දැනෙනවා තමයි. ඒකේ සතුටක් තියෙනවා හැබැයි ඒකට ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳ ගන්ධයන් ආග්‍රහණය වෙනවා. ඉතින් නමුත් ඒකට ඇලෙන්නේ නැහැ. එහෙමත් ඉන්නවා. එතකොට ඒ අය කාමසුඛල්ලිකාණ යෝගයට බැසගෙන ඉන්නවා කියලා කියන්න බෑ. දැන් මෙතන මේ කියන්නේ විශේෂ පැවිද්දන් ගැන. කාමසුඛල්ලිකාණ යෝගයේ කියන අන්තයේ සේවනය කරන්න එපා කියලා කියනවා. එතකොට දැන් ඔන්න ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මෙහෙටත් හොඳ දාන ලැබෙනවා. ඒතර ස්වාමින්වහන්සේලා කාමසුඛල්ලිකාණ යෝගයෙන් නෙවෙයිද ඉන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? දැන් මේ වස්තුකාමයේ කියන එක තියෙනවා. ක්ලේශකාමයෙන් ඒකට ගැලිලා ඉඳීම තමයි කාමසුඛල්ලිකාණ යෝගය කියන්නේ. ඒකට ඇලිලා ඒව හොයමින් ඒ මත්තෙම ඉන්නවා නම් අන්න කාමසුඛල්ලිකාණ යෝගය. එතකොට දැන් මේක වස්තුකාමයේද තියෙන ප්‍රශ්නේ. එතකොට ඔන්න සමහර ස්වාමීන් වහන්සේ නමක් හොඳ වාහනයක ගියාම අන්න කියනවා කාමසුඛල්ලිකාණ යෝගී. කොහෙද මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ? ඒක අපිට තීරණය කරන්න පුළුවන්ද? උන්වහන්සේකට ඇලිලාද ඉන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ අනවබෝධ දුරු කරගන්න ඕනේ. මේ වගේම තමයි අපි දානි ගත්තත් එහෙමයි. ඒකට එහෙම නැත්නම් කියනවා ආයේ ස්ථානේ හොඳ සැප පහසු මේ කුටු එහෙම තියෙනවා, ආසන තියෙනවා. නැත්නම් සැප පහසු ඇඳන් තියෙන්නේ. ඉතින් කාමසුඛල්ලිකාණ යෝගයෙන් තමයි ඉන්නේ කියනවා. එහෙම අපිට තීරණය කරන්න පුළුවන්. උන්වහන්සේලා ඒවට ඇලී ගැලී ඒ මැත්තේම නම් ඒක දැසගෙන නම් ඉන්නේ සැපේ හොයම නම් ඇවිදින්නේ. අන්න කාමසුඛල්ලිකාණ යෝගී. ලැබෙන දේ පරිහරණය කරමින් ඊට නොඇලී ඉන්නවා නම් ඒක කාමසුඛල්ලිකාණ යෝගේ නෙවෙයි. ඒක හොඳින් මතකයේ තියාගන්න ඕනේ. හොඳයි. එතකොට මේ කාමසුඛල්ලිකාණ යෝගයේ තියෙන ස්වરૂපේ මේ කාමසුඛල්ලිකාණ යෝගයේ බුදුරජාණන් වහන්සේ මොන විදිහේ එකක්ද කියන එක පැහැදිලි කරනවා. ඊළඟ වචන වලින් මොකද්ද තියෙන්නේ? හීනෝ කියලා කියන්නේ ලාමකෝ කියන්නේ බොහොම පහත් කියලා කියනවා. ඒ ලස්සන දේවල් වලට ඇලිලා ඒ සැපේම හොය ඒ මත්ෙම ඉඳීම කියලා කියන්නේ බොහොම හීන දෙයක් කියලා කියනවා. හීනෝ කියන්නේ ඒකයි. ඊට පස්සේ ගම්මෝ කියලා කියන්නේ ගාම වාසීනං සන්තකෝ. ගමේ ඉන්න අයගේ පුරුද්දක් මේක. ගමේ ඉන්න අයට පුරුදු දෙයක්. ඒ අයගේ ක්‍රමයක්. ඊළඟට පෝතෝ ජනිකෝ අන්ධ බාල ජනේන ආචින්නෝ. ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැති බොහොම අන්ධ වූ පිරිස අනුගමනය කරන ක්‍රමයක් මේ කියලා කියන්නේ. අනරියෝ ඊළඟ එක අනරියෝනේ. අනරියෝ කියලා කියන්නේ න විසුද්ධෝන මේක පිරිසුදු ප්‍රතිපදාවක් පිරිසුදු ක්‍රමයක් නෙවෙයි. උතුම් ක්‍රමයක් නෙවෙයි.
ආර්යයන් වහන්සේලාට සුදුසු ක්‍රමයක් නෙවෙයි. ඊළඟට අනත්ත් සංහිතෝ. අනත්ත් සංහිතෝ කියලා කියන්නේ ඕන අත්ත් සංහිතෝ හිතසුඛා වහං කාරණං අනිශ්චිතෝ කියන්නේ මේක මේ යහපතක් අර්ථයක් ගෙන දෙන ක්‍රමයක් නෙවෙයි. අත් මේ කාමසුඛල්ලිකාණු යෝගී කියලා කියන්නේ. අන්න බලන්න මේ කාමසුඛල්ලිකාණු යෝගී බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන හැටි නේ. හීන දෙයක්, ගාම්‍ය දෙයක්, පු탁ජනයන් මේ අන්ධ බාලයිගේ දෙයක් නේ. ඊට පස්සේ මේ පිරිසුදු දෙයක් නෙවෙයි, උතුම් දෙයක් නෙවෙයි, අර්ථයේ පිණිස පවතින දෙයක් නෙවෙයි. කාම සුඛල්ලිකාණ යෝගී. එතකොට දැන් ඔය සමහරලාට අපි මොන හරි දෙයක් කාලා ඉවරලා අනේ මේක නම් හරිම රසයි කොච්චර හොඳයිද ඒ විදිහට කියන්නේ අන්නේ රසයට දැසගෙන රසය ඇලිලා. රසය ඇලිලා. හොඳයි. ඊළඟට මොකද්ද තියෙන්නේ? යෝචායන් අත්ත කිලමතානු යෝගෝ. අත්ත කිලමතානු යෝගය කියලා කියන්නේ මොකක්ද? අත්තනෝ කිලමතස් අනුයෝගෝ. අත්ත දුක්ඛස්ස කාරණං. يعني තමාට දුක් දීම. තමාට දුක් දීම. ඒ කියන්නේ දැන් නිගණ්ඨ පිරිස ආදී හිටියා. ඒගොල්ලෝ කොහොමද නිදාගත්තේ? මේ ඔය මොන හරි කටු ටිකක් දාලා කටු උඩ තමයි නිදියන්නේ. ඒක තමයි කෙලස් තැවීම කියලා හිතලා. ඒතර කටු ඇඟේ ඇනිනවා. ඇඟට පුදුම දුකක්. සමහරෙක් හිට එක කකුලෙන් හිටගෙන අත් දෙක දිග ඇරගෙන කට ඇරගෙන හුලම් අනුභව කරනවා කියලා ඉන්නවා. ඒකට ඒවා කායට දුක් දීම. ඒ තුලින් rahat වෙනවා කියලා හිතාගෙන කරා. සමහරව මේ අර තල් ඇට දෙකක් අරගෙන ඒ දෙක මෙහෙම එකතු කරලා තමයි කෙස් බහන්නේ ගලවනවා කෙස්. නිගණ්ඨ පිරිස හිටියා. ඒ කරන්නේ කායට දුක් දීම. ඉතින් මේ සාමාන්‍ය ආසනවල නිදා ගන්නකොටත් අර කටු දාලා ඒ උඩ තමයි නිදාගන්නේ. අතට දෙන දෙයක් කන්නේ බිමට දැම්මොත් තමයි කන්නේ. එහෙම තමයි මේ සුනක වෘත සමාදන් වුණා. ගාව වෘත සමාදන් වුණා. එහෙනම් බිමට දැම්මොත් විතරයි කන්නේ. එහෙම හිටියා. ඒ කයට දුක් දීම. එතකොට ඒක ඔන්න බලන්න පැහැදිලි කරනවා කොහොමද ඒක පැහැදිලි කරන්නේ? දුක්ඛෝ අනරියෝ අනත්ත් සංහිතෝ. දුක්ඛෝ අනරියෝ අනත්ත්. දුක්ඛෝ කියලා කියන්නේ දුක් ගෙන දෙන දෙයක් ඒක. ඊළඟට අනරියෝ කියලා කියන්නේ මේ ආර්යයන් වහන්සේලාගේ දෙයක් නෙවෙයි ඒක. පිරිස් උතුම් දෙයක් නෙවෙයි. ඒ වගේම අනත්ත් සංහිතෝ යහපත පිණිස හේතු වෙන දෙයක් නෙවෙයි. එතකොට බලන්න කාමසුඛල්ලිකාණ යෝගයේ පැහැදිලි කරනකොට ඒකේ නිස්සාර බව පැහැදිලි කරන්න වචන ගණනාවක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරා. හැබැයි අත්තිකිලමතාන යෝගයට වචන 3යි. මොකද්ද? මුලින් කීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. ඒ තුනම පාවිච්චි කරේ නෑනේ. දුක්ඛෝ අනරියෝ අනත්ත් සංහිතෝ. මොකද ඒ ගාමීය ජනයා එහෙම හැසිරෙනවද? ඔය කටු දාලා උඩ නිදාගෙන එහෙම කරන්නේ නෑනේ. එහෙම කරන්නේ නෑ. එතකොට හීනෝ කියලා එහෙමත් දැක්කේ නැහැ. හීන දෙයක් කියලා. ඇයි? දැන් ඔය වගේ දුකසේ ඉන්න තැනකට ගියොත් Tamanට අපහැදීමක් ඇති වෙනවද? සමහරු ගිහිල්ලා මොකද කියන්නේ? බලලා. අනේ බලන්න කොච්චර හොඳ ප්‍රතිපදාවක්ද? මොන තරම් වටිනවද කියලා සමහරු හරියට පහදිනවා. ඇයි ඒකට හේතුව? සමහරලාට ඔන්න හොඳට හදාගෙන හිටියොත්
එතෙන්ද ගිහිල්ලා පහදිනවා. හැබැයි අර වගේ ඉතින් බිම නිදාගෙන, කටුවඩ නිදාගෙන එහෙම ඉන්නකොට සමහරව හරියට පහදිනවා. ඇයි ඒ හේතුව? මේ දේවදත්ත තෙරුන් වහන්සේ එක වෙලාවකදී කියනවා ලෝකප්පසන්නාහි ආවසෝ මනුස්සා. ඒ කියන්නේ මිනිස්යෝ මොකද? රෝක්ෂ දෙයට පහදිනවා. එහෙම නැද්ද? රෝක්ෂ දෙයට පහදිනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ හැටි. එතකොට මේ එකම දේ තියෙන්නේ අපිට දැනගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඔය වස්තුකාමීට ඇලී ගැලී ඒවා විඳගෙන ඉන්නකොට ඔන්න කාමසුකල්ලිකාණ යෝගයට වැටෙනවා. ඒක අත්හැරලා බිම නිදාගෙන කටුවඩ නිදාගෙන දුකසේ හිටියොත් මොකද වෙන්නේ? අත්ති කිලමතාන යෝගයට වැටෙනවා. දැන් මොකද? නිවන් දකින්න නම් මේ දෙකම අත්හරින්න ඕනේ. ඒ කියන්නේ අරාන්තයට යන්නත් එපා, මේ අන්තයට යන්නත් එපා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ නිවැරදි මාර්ගය පෙන්වලා දෙන හැටි. නිවැරදි මාර්ගය පෙන්වලා දෙන හැටි. දැන් එතකොට පැහැදිලිද මේ කාමසුකල්ලිකාණ යෝගයයි අත්කිලමතාණ යෝගයයි මොකක්ද කියලා? එතකොට දැන් සමහරු කියනවා එතන මධ්‍යම ප්‍රතිපදාව නැහෙනි කියලා. මොකක්ද අදහස් කරන්නේ? මධ්‍යම ප්‍රතිපදාව නැහැ කියලා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව මොකක්ද කියලා අහුවොත් කියන්න දන්නෙත් නැහැ. හැබැයි කියනවා ගිහිල්ලා ඒ ස්ථානේ මධ්‍යම ප්‍රතිපදාව නැහැ කියලා. එහෙම අහලා නැද්ද? හොඳයි. එතකොට ඊට පස්සේ කොහොමද තියෙන්නේ? ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඒ කියන්නේ මානෙනි මෙන්න මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතුව මේ දෙකටම පැමිණෙන්නේ නැතුව මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ මේ අවබෝධ කරගත් ධර්මය. මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි අවබෝධ කරගන්නේ. එතකොට දැන් බලමු මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා. බලන්න. එතන පැහැදිලි කරනවා තව දුරටත් චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේ මධ්‍යම ප්‍රතිපදාව චක්කු කරණී. ඒ කියන්නේ චක්කු කරණී කියලා එතන පැහැදිලි කරනවා. පඤ්ඤා චක්කුම් කරොත්. ඒ කියන්නේ ප්‍රඥා ඇස පහළ කරනවා. ප්‍රඥා ඇස. ඒ කියන්නේ ප්‍රඥාව ඇති කරනවා මේ මධ්‍යම ප්‍රතිපදාව තුලින්. ඊළඟට ඥානකරණී. ඥානකරණී කියන්නේ ඒ අර්ථයම තමයි ඥානය ඇති කරනවා. ඊළඟට උපසමාය. උපසමාය කියලා කියන්නේ කිලේශ උපසමත්තා. ඒ කියන්නේ කෙලෙස් සංසිඳ වීම පිණිස මේක හේතු වෙනවා. ඊළඟට අභිඥාය. අභිඥාය කියලා කියන්නේ චතුර්ණං සත්‍යානං අභිජානනාත්තය. චතුරාර්ය සත්‍ය විශේෂයෙන්ම දැන ගැනීම සඳහා මේ මධ්‍යම ප්‍රතිපදාව හේතු වෙනවා. සම්බෝධහය. සම්බෝධහය කියනකොට තේසං ඒව සම්බුඤ්ජනත්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සඳහා. ඊළඟට නිබ්බානාය සංවත්තති. නිවන් පිණිස හේතු වෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි චතුරාර්ය සත්‍ය ඥානයේ නිවන් අවබෝධය කියන මේවට හේතු වෙන්නේ. අත්කිලමතාන යෝගේවත් කාමසුකල්ලිකාන යෝගේවත් නෙවෙයි. එතකොට ඊළඟට පැහැදිලි කරනවා අන්න අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. එතකොට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකක්ද එතකොට? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග 8ට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේකටම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ කියන අංග 8 සම්පූර්ණ කරමින් කෙනෙක් ඉන්නවා නම් ඒ තැනත්තා මේ අත්කිලමතාන යෝගයට වැටිලත් නැහැ. ආමසුකල්ලිකාන යෝගයට වැටිලත් නැහැ. ඔන්නේ දෙපැත්තටම නොවැටෙන්න තියෙන ක්‍රමය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉඳීම. අයං කෝසා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ මේ බුද්ධත්වයට පත් වුණේ. තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා. එතකොට චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව ඥානෙ පහළ කරගන්න, ප්‍රඥාව පහළ කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, නිවන් දැකීම සඳහා හේතු වෙනවා. දැන් ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඉතින් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මම මේ කවුරුත් දන්නවනේ. මේ අංගාට ගැන දන්නවනේ නේද? ඒ නිසා පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ සූත්‍රයේ සාරාංශගතව කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා පස්වග මහණුන් අරමුණු කරගෙන ඒ වගේම දසදහසක් ලෝක ධාතු වලින් පැමිණිච්ච 18 කෝටියක් බ්‍රහ්මයන් අරමුණු කරගෙන අන්ත දෙකක් තියෙනවා. මෙන්න එකක් කාමසුකල්ලිකාන යෝගය, එකක් අත්කිලමතාන යෝගය. එතකොට මෙන්න මේ අන්ත දෙකට පැවිද්දා විසින් එළඹෙන්න හොඳ නැහැ. නමුත් මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට, නිවන් දැකීමට හේතු වෙන මාර්ගය පැහැදිලි කරා. දැන් බුදුරජාණන් වහන්සේ මේක නොදෙසුවා නම් මොකද වෙන්නේ? ඔන්න පිරිසක් නිවන් දකින්න කියලා කාමසුකල්ලිකාන යෝගයට වැටෙනවා. සමහර පිරිසක් අත්කිලමතාන යෝගයට වැටෙනවා. මේ දෙකෙන් කෝකට හරි වැටෙනවා. දැන් සමහරු ටිකක් තදින්ම ගන්න පිරිස මොනවටද වැටෙන්නේ? අත්කිලමතාන යෝගයට වැටෙනවා. ලිහිල් කරගත්තු අය කාමසුකල්ලිකාන යෝගයට වැටෙනවා. ඉතින් බලන්න මේක මේ දෙපැත්තටම නොයා හරි මාර්ගයේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන හැටි. දැන් අපිට නම් මේක අහලා තියෙන නිසා මේක ඉතින් දන්නවනේ අපි කියලා හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේක මුලින්ම මේ උන්වහන්සේ අවබෝධ කරගෙන පැහැදිලි කිරීම හිතන්න පොඩ්ඩක්. කොච්චර ආරක්ෂිත මේ කියන්නේ මේක අපි දන්නවා කියලා කියන්නේ අපිට ආරක්ෂිත මාර්ගයක යන්න පුළුවන්. නැත්නම් අර දෙපැත්තට වැටෙනවා කොහෙට. දැන් එදා කාලේ ඉන්දියාවේ නිගණ්ඨ ආජීවක පිරිස ඒගොල්ලෝ වැටිලා හිටියේ මේ අත්කිලමතාන යෝගයට. මේක තමයි නිවන් මාර්ගය කියලා ඒගොල්ලෝ හිතලා වැටුණා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොතියෙන්න ওই දෙකට වැටෙනවම තමයි. හොඳයි. ඊළඟට පැහැදිලි කරනවා ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඒ කියන්නේ මහණෙනි මෙන්න මේක තමයි දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ. දැන් චතුරාර්ය සත්‍ය ගැනයි මේ දේශනා කරන්නේ. මොකද්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ කියන්නේ මෙන්න මේක දුක්ඛාරිය සත්‍ය. මේක තමයි දුක කියලා කියන්නේ. මොනවද? ඉපදීම, ඊට පස්සේ ජරාවටපත් වීම, ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩ රෝග වලට ගොදුරු වීම, මරණම්පි දුක්ඛං, මරණයටපත් වීමේ දුක, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියන් හා එකතු වීමේදී දුක, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඒ කියන්නේ
ඕ කැමති වෙන දේ ලැබෙන්නේ නැහැ. එතකොට සතුටක් එනවද? දුකක්. ඊළඟට සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේප වශයෙන් කියනවා නම් නැත්නම් කෙටියෙන්ම කියනවා නම් මේ උපාදානස්කන්ධ පහ තමයි දුක කියලා කියන්නේ. ඔන්න දුක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. දුක්ඛාරය සත්‍ය. මේවා මම විස්තර කරන්න යන්නේ නැහැ. මේවා පිරිස අහලා තියෙනවා. මේ ගැන විස්තරයක් අවශ්‍ය නම් රේරුකාණි ස්වාමීන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පොත කියවන්න. ඊට පස්සේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං. මහණෙනි දුක හට ගැනීමේ හේතුව නැමැති සමුදය ආර්ය සත්‍ය මෙන්න මේකයි කියලා පැහැදිලි කරනවා. මොකද්ද කියන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට පෝනෝ භවිකා මේ තණ්හාවේ ලක්ෂණ කියන්නේ පුනර්භවය ඇති කරනවා. ඒ කියන්නේ නැවත නැවත භවය උපද්දවනවා. නැවත නැවත භවය උපද්දවන නන්දි රාග සහගතා. ඒ කියන්නේ හොඳ හොඳ අරමුණු වල සතුට ඇති කරන తත්‍ර තත්තා විනන්දිනී ලැබුණු භවයේ ඇලෙන يعني ලැබෙන භවය ඇලෙනවා. ලැබෙන භවයක අලවන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා භව තණ්හා විභව තණ්හාව කියන මේ තුන් ආකාර යා තණ්හා යම් තණ්හාවක් වේද මෙන්න මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. කෙටියෙන්ම කියනවා නම් තණ්හාව තමයි අර මුලින් කියපු ඉපදීමේ දුක, මරණයටපත් වීමේ දුක, මේ දුක් ටික හට ගන්නවනේ. එතකොට අපි ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒ වෙලාවේදී අපි කියනවා අසෝලා නිසායි මේ ලෙඩේ මට හැදුනේ. අසෝලා නිසායි හැදුනේ. ඒකට හේතුව මේකයි කියලා කියනවා. නමුත් ඇත්තම හේතුව මොකද්ද? තණ්හාව. සංසාරයේ තිබුණු තණ්හාව. ඒ නිසා නිතින් මේ ලෙඩ රෝග වලට දැන් ගොදුරු වෙන්න මේ ශරීරයක් ලැබුණේ. නේද? උනේ ඒ නිසානේ. අන්න සැබෑ හේතුව. එහෙම හිතනවා නම් අන්න සම්මා දිට්ඨියෙන් යුක්තයි. තමයි සම්මා දිට්ඨිය කියන්නේ. යහපත් දැක හරියටම දකින්න හේතුව. හොඳයි. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව තුන් ආකාරයි. කාම තණ්හාව කියලා කියන්නේ මේ කාම වස්තු වලට ඇලෙනවා. ඒ ඇලීම. කාම වස්තු වලට ওই වස්තු කාමයට ඇලෙන තණ්හාව කාම තණ්හාව. භව තණ්හාව කියලා කියන්නේ ශාස්ත්‍රත දෘෂ්ටියෙන් නිශ්චිත තණ්හාව කියනවා. ඒ කියන්නේ මේ සත්‍යය භවයක් පාසා යනවා. සත්‍ය අතීතයේ සිටි අනාගතයටත් මේ සත්‍ය යනවා කියලා අදහසක් තියෙන්නේ. නේද? අන්න ඒක තමයි ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා කියන්නේ. භවයෙන් භවයට එකම කෙනා යනවා. ශරීරේ නැති වුණත් දිගින් දිගට ඒ කෙනා යනවා කියන මේ දැක්ම තමයි ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා කියන්නේ. මෙන්න මේ දෘෂ්ටියක් තියෙන කෙනාට ඇති වෙන තණ්හාව, මේ දෘෂ්ටිය සහිතව ඇති වෙන තණ්හාවට කියනවා භව තණ්හාව. ඊළඟට විභව තණ්හාව කියලා කියන්නේ උච්ඡේද දිට්ඨි නිසිතා තණ්හා. ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටියත් එක්ක යෙදුණු තණ්හාව. ඒ කියන්නේ සත්‍ය යන්නේ මේ ජීවිතෙන් අවසන්. එහාට යන්නේ නැහැ. කියන්නේ සමහරුන්ට අදහස තියෙන්නේ අපි ඉතින් මෙච්චරයි මේ ජීවිතෙන් ඉවරයි. ආයෙ කියන්නේ නැහැ සංසාරේ. ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. ඒ දෘෂ්ටිය ඇතිව සමහරුන්ට ඇති වෙනවා තණ්හාව. ඒකට කියනවා විභව තණ්හා කියලා. ඒ තණ්හාව විභව තණ්හාව බොහොම නැත්නම් මේ උච්ඡේද දෘෂ්ටිය කියන එක බොහොම භයානක දෙයක්. එබඳු කෙනාට අකුසල් කරන්න පුළුවන් හොඳට. දැන් මේ ජීවිතෙන් පස්සේ නැහැනේ. දැන් මේ භවයෙන් භවයට යනවා කියන එකත් වැරදි. නැත්නම් මේ භවයෙන් එහාට යන්නේ නැහැ කියන එකත් වැරදි. එක්ක සාසත දෘෂ්ටියට වැටෙනවා, එක්ක උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එතකොට අපි මොකද්ද හිතන්නේ?
දැන් අපිට ওই දෘෂ්ටි නැද්ද? භවයෙන් භවයට යනවා කියලා හිතනව නේද? සත්‍ය භවයෙන් භවයට යනවා කියලා. නමුත් ඒකම කෙනා භවයෙන් භවයට යන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මේ ජීවිතේ හේතු හට ගන්නවා ඒවල ඵලයේ ඊළඟ ජීවිතයට ලැබෙනවා. ඒ ජීවිතේ හේතු හට ගන්නවා ඒවල ඵලයේ නැවත ලැබෙනවා. අන්න එහෙම දෙයක් තියෙනවා. භවයෙන් භවයට යන දෙයක් නැහැ. හේතුඵල කියලා අපි කියන්නේ. හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා, ඵලය නිසා හේතුවක් හට ගන්නවා කියන දේ. පටිච්ච සමුප්පාදයේදී ඒකනේ පැහැදිලි කරන්නේ. එතකොට තමයි දෘෂ්ටිය දුරු වෙන්නේ. ඇයි දැන් මේ පටිච්ච සමුප්පාද ඉගෙන ගත්තනේ සමහර පුදුමෙන් වගේ බලාගෙන කියලා දුන්නනේ කො. හොඳයි. එතකොට කෙටියෙන් කියනවා නම් මේ දුක ඇති කරන හේතුව මොකද්ද? තණ්හාව. ඊළඟට මොකද්ද කියන්නේ? ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං. මහණෙනි මෙන්න දුක්ඛ නිරෝධාරිය සත්‍යය. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. ඒ තණ්හාවේම ඉතිරියක් නැතිව නිරුද්ධ කිරීමක්, දුරු කිරීමක්, ඡාගෝ පටිනිස්සග්ගෝ අත්හැරීමක්, මුක්ති මිදීමක්, අනාලයෝ නොයලීමක් තියනවාද? මේක තමයි දුක්ඛ නිරෝධාරි සත්‍ය කියලා කියන්නේ. කෙටියෙන්ම කියන්නේ මෙතන නිවන. නිවන. තණ්හාව ඉතිරියක් නැතුවම නිරුද්ධ කිරීම කියලා කියන්නේ ඒ තුල එහෙම වෙන්නේ නිර්වාණය නිසා. නිවන් දැකීම නිසා. නිර්වාණය අරමුණු වීම නිසා. එතකොට දුකින් නිදහස් වීම තමයි දුක්ඛ නිරෝධාරි සත්‍ය කියලා කියන්නේ. දුකින් නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? නිවන. දුක් නැති ස්වરૂපේ තමයි නිවන කියලා කියන්නේ. අර ජාති ජරා ව්‍යාධි මේ දුක් නැහැ. ඊළඟට ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. මහණෙනි දුකින් නිදහස් වීමේ ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා කියනවා. මොකක්ද? අය මේ වාරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. වෙන දෙයක් නෙවෙයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මධ්‍යම ප්‍රතිපදාවම තමයි. මධ්‍යම ප්‍රතිපදාවම තමයි. එතකොට ඒක සේයති දම් කියලා. සේයති දම් කියලා කියන්නේ මොකද්ද? ඒ කවරේ දෙයක්? සම්මා දිට්ඨි සම්මා. එතකොට ඔතන දැක්ලා තියෙනවා අර පේ කියලා අකුරක් දාලා තියෙනවා. ඉරි දෙකක් දෙපැත්තෙන් ගහලා එහෙම තියෙනවද පොතේ? සමහර ඒවල ඇති, සමහර ඒවල දිගටම තියෙනවා නේ. ඒ පේ කියලා තියෙන අකුරෙන් කියන්නේ කෙටි කරා කියලා. කෙටි කරා. දැන් මේකේ තියෙන්නේ සම්මා දිට්ඨි දාලා ඊළඟට පේ කියන අකුර තියෙනවා, ඊළඟට සම්මා සමාධි. අර මැද ටික හකුලවලා. පේ කියන එකෙන් ඒකයි කියන්නේ කෙටි කරා කියන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා මේ චතුරාර්ය සත්‍ය මොනවද කියලා. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝක උදපාදි. පැහැදිලි කරනවා මහණෙනි ඉදං දුක්ඛං අරිය සත්‍යං. මෙන්න මේක දුක්ඛාරිය සත්‍ය කියලා මේ මට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර අසා නැති කරුණු කාරණා සම්බන්ධයෙන් චක්ඛුං උදපාදි මේ නුවණස පහළ වුණා. ඒ කියන්නේ මෙන්න මේ ධර්මයන් දුක්ඛාරිය සත්‍යයි කියලා මට වැටහුණා. මේ ධර්මයන් දුක්ඛාරිය සත්‍යයි කියලා වැටහුණා මට. පෙර ඒවා දුක්ඛාරිය සත්‍යයි කියලා අහලා තිබුණෙත් නැහැ. මට වැටහුණා කියලා කියනවා. ඒතර චක්කුම් උදපාදි කියලා කියන්නේ ඒ නුවණැස.
පහළ වුණා. ඥානං උදපාදි කියලා කියන්නේ ඒකම තමයි එකම අර්ථේ ඥානෙ පහළ වුණා. මේ දුක්ඛාරි සත්‍යය කියලා ඥානෙ පහළ වුණා. ඊළඟට පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව එතනත් අදහස් කරන්නේ නුවණමයි. ප්‍රඥාව පහළ වුණා. ආලෝකෝදපාදි එතනිනුත් අදහස් කරන්නේ මේ ප්‍රඥා ලෝකයේම පහළ වුණා කියන එක. අර එකම දේ කියන්නේ ඥානෙ පහළ වුණා කියලා කියන්නේ උන්වහන්සේ එක එක වචන භාවිතා කරලා තියෙනවා. එක එක අර්ථවලින්. නමුත් අදහස් කරන්නේ මෙන්න මේ දුක්ඛාරය සත්‍යය කියලා මට නුවණ පහළ වුණා. ඊළඟට සංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි ආදී අර උඩ ටිකම නැවත තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟට කියනවා සංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං. ඒ දුක්ඛාරිය සත්‍ය පරිඤ්ඤයයන් පිරිසිඳ අවබෝධ කරගත යුතුයි, පිරිසිඳ දැනගත යුතුයි කියලා මට ඥානයක් පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා කියලා පැහැදිලි කරනවා. එයාට පිරිසිඳ දැනගත යුතුයි කියලා. ඒ කියන්නේ ඉතිරියක් නැතුව මේක හැම පැත්තකින්ම මේක දැනගන්න ඕනේ. අනිත් ධර්මයන්ගෙන් වෙන් කරලා මේක පිරිසිදුව දැනගන්න ඕනේ. ගැඹුරින්ම මේක දැනගන්න ඕනේ කියලා නුවණක් පහළ වුණා, ඥානයක් පහළ වුණා කියලා කියනවා. ඊළඟට සංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි. ඊට පස්සේ පැහැදිලි කරනවා සංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං. ඒ දුක්ඛාරිය සත්‍ය පරිඤ්ඤාතන්ති මම පිරිසිඳ අවබෝධ කළා කියලා මට ඥානයක් පහළ වුණා. දැන් එතකොට මේ දුක්ඛාරිය සත්‍ය සම්බන්ධයෙන් මොකද්ද මේකෙන් කියන්නේ? මේ කොයි විදිහකද ඥානෙ පහළ වෙලා තියෙන්නේ? මුලින්ම කොහොමද? ඉදං දුක්ඛං අරිය සත්‍යංති. ඉදං දුක්ඛං අරිය සත්‍යංති. ඒ කියන්නේ මෙන්න මේක දුක්ඛාරිය සත්‍යය කියලා මට අවබෝධ වුණා. ඥානිය පහළ වුණා. මේ දුක්ඛාරිය සත්‍යයි කියලා මේ අවබෝධ කරගත්තේ ඥානයක් මට පහළ වුණා. ඊළඟට මේ දුක්ඛාරිය සත්‍ය පිරිසිඳ දැක යුතුයි කියලා මට ඥානයක් පහළ වුණා. ඊළඟට මේ දුක්ඛාරිය සත්‍ය පිරිසිඳ දැනගත්තා කියලා මට ඥානයක් පහළ වුණා. ඒතකොට දැන් මෙතන ඥාන තුනක් ගැන කියනවා. ඥාන තුනක් ගැන කියනවා. අපි ඕකේ පළවෙනි ඥානියට කියනවා සත්‍ය ඥානිය, සත්‍ය ඥානිය කියලා. ඊට පස්සේ දෙවෙනි එකට කියනවා කෘත්‍ය ඥානිය කියලා. තුන්වෙනි එකට කියනවා කෘතඥානිය කියලා. හත ඥානිය. සත්‍ය ඥානිය කියලා කියන්නේ මේක දුක්ඛාරිය සත්‍යයි කියලා දැනගත්තා. අවබෝධ කරගත්තු ඥානිය. මේක සත්‍යයක් කියලා මේ ආර්ය සත්‍යයක් කියලා දැනගත්තා. ඊළඟට කෘත්‍ය ඥානය කියන්නේ ඒ සම්බන්ධයෙන් කල යුත්තේ කුමක්ද කියන ඥානය පහළ වුණා. මොකද්ද කල යුත්තේ? පිරිසිඳ දැනගන්න ඕනි කියලා. ඒක හාත්පසින් දැනගන්න ඕනි. ඉතිරියක් නැතුව දැනගන්න ඕනි කියලා ඥානයක් පහළ වුණා. ඊළඟට කෘත ඥානය. ඒ කියන්නේ මේක මම පිරිසිඳ දැනගත්තා කියන ඥානය පහළ වුණා. කලා කියන ඥානය. අන්න බලන්න එතකොට සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ. පැහැදිලිද? සත්‍යයක් කියලා දැනගත්තා, කල යුත්ත මොකද්ද කියලා දැනගත්තා, කලා කියලා දැනගත්තා. ඒ තුන සම්බන්ධ ඥාන තුනක් පහළ වුණා. ඊළඟට ඉදං දුක්ඛ සමුදයෝ ආර්ය සත්‍යංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි.
ඊළඟට පැහැදිලි කරනවා මහණෙනි මට මෙන්න මෙය දුක්ඛ සමුදයාරය සත්‍යයයි කියලා ඥානයක් පහළ වුණා. වැටහීම් වශයෙන් ඥානයක් පහළ වුණා. يعني මේ තණ්හාව දුක් උපදවන හේතුවයි කියලා මට මේ අවබෝධ වුණා කියලා. අවබෝධ වුණා. කවුරුත් කියලා නෙවෙයි. Tamanටම අවබෝධ වුණා. දුක හට ගන්නන හේතුව. දැන් අපිට නම් ඔක හොයන්න බෑනේ. දැන් දුක් විඳිනවා මේ අපි හිතනවා මොනවා කරලත් දන්නේ නැහැ මෙහෙම වෙන්නේ කීක හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේකට හේතුව වෙන දෙයක් නෙවෙයි තණ්හාව සංසාරේ තිබුණ තණ්හාව. අන්න ඒක තමන්ම අවබෝධ කරගත්ත එක දැන් නිකන් හිතුණා නෙවෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වුණා ඥානීකී. ඊළඟට මොකද්ද? කියන්නේ දෙන්නේ. සංකෝ සංඛෝ පනිදන් දුක්ඛ සමුදය වරිය සත්‍යම් පහතබ්බන්ති මේ වික්කවේ. මේ කියන්නේ ඒ දුක් එතකොට ඒ තණ්හාව නැමැති සමුදයාරේ සත්‍ය ගැන මොකද්ද කරන්න ඕනි කියලා හිතිලා මේ ඥානෙ පහළලා තියෙනවා. ප්‍රහාණය කළ යුතුයි. අන්න ඥානයක් ඇති වුණා මේ දුක්ඛ සමුදයාරේ සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියලා. නාතර ඥානෙ පහළ වුණා. දැන් අපිට කොහොමද හිතෙන්නේ? තණ්හාව කියන එක අපිට නම් හිතෙන්නේ කොහොමද? තණ්හාවත් එක්ක බොහොම සතුටක් ඇති වෙනවනේ. මේක පවත්වා ගත යුතුයි කියලානේ හිතෙන්නේ නේ. එහෙම නෙවෙයි. අවංකවම හිතලා බලන්න. මේක පවත්වා ගන්න ඕනි. පවත්වා ගැනීමට මොකද කරන්නේ? එක එක දේවල් හදන්න ඕනි. එතකොට ඒක තමයි අපි මේ කරන්නේ. දැන් මේ ලෝකෙ ඉස්සරහට යන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. නැත්තම් මේ ලෝකෙ ඉස්සරහට යන්නේ නැහැ. මේ තරංගයක් තියෙන්නේ ඇයි අද? තණ්හාව නිසා. ලෝකෙ ඉස්සරහට අරයි යන්නේ කවුද එතකොට? තණ්හාව. නමුත් බුදුරජාණන් වහන්සේට තේරෙන්නේ කොහොමද? මේක ප්‍රහාණය කළ යුතුයි. පහතබ්බන් කියන්නේ. ඊළඟට මොකක්ද? සංඛෝ පනිදන් දුක්ඛ සමුදය වරිය සත්‍යං පහීනන්ති මේ වික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒ කියන්නේ අවබෝධ වුණා මෙන්න මේ තණ්හාව මම ප්‍රහීණයටපත් කළා. ප්‍රහීණයටපත් කරා කියලා අවබෝධ වුණා. එතකොට තණ්හාව සම්බන්ධයෙන් කොහොමද? සත්‍ය ඥානය කියලා කියන්නේ මේක දුක්ඛ සමුදයාරේ සත්‍යය කියලා අවබෝධ වුණා. කෘත්‍ය ඥානය මොකද්ද? කල යුත්ත මොකද්ද? මේක ප්‍රහාණය කළ යුතුයි කියලා අන්න කෘත්‍ය ඥානය. ඊළඟට කෘත ඥානෙ ප්‍රහාණය කරා. මා විසින් ප්‍රහාණය කළා කල යුත්ත කරා කියලා ඥානෙ පහළ වෙනවා. ඊළඟට ඉදන් දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි. ඒ ටික මුලින් වගේමයි. ඉදන් දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං. මෙන්න මේ නිවන තමයි දුකින් නිදහස් වීම. නැත්තම් දුක්ඛ නිරෝධාරිය සත්‍ය. සදාවටම දුකින් නිදහස් වීම කියලා කියන්නේ මේ නිවන සාක්ෂාත් කිරීමයි. නිවන තමයි දුකින් නිදහස් වුණු ස්වરૂපේ කියලා වැටහුණා කියලා කියනවා. ඒකාන්තයෙන් නිවන තමයි දුකින් නිදහස් වීම. අන්න එතකොට සත්‍ය ඥානය. ඊළඟට සංඛෝ පනිදන් දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති. අන්න දැන් හිතුනේ කොහමද? මේ දුක්ඛ නිරෝධාරිය සත්‍ය නැත්නම් මේ නිවන සාක්ෂාත් කළ යුතුයි. මේක සාක්ෂාත් කළ යුතුයි. තණ්හාව නම් මොකද කරන්න ඕනේ? ප්‍රහාණය කළ යුතුයි. නිවන නම් සාක්ෂාත් කළ යුතුයි කියලා උන්වහන්සේට ඥානයක් පහළ වුණා.
ඥානයක් පහළ වුණා. ඊළඟට ඒකට අපි කියනවා මොකද්ද? කෘත්‍ය ඥානය. මේ සාක්ෂාත් කළ යුතුයි කියලා පහළ වුණු ඥානියට කියනවා කෘත්‍ය ඥානය. ඊළඟට තංකෝ පනිදන් දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං සච්චි කතං. ඒ දුක්ඛ නිරෝධාරිය සත්‍ය මම සාක්ෂාත් කරා කියලා උන්වහන්සේට ඥානයක් පහළ වුණා. ඒ කියන්නේ සාක්ෂාත් කරලා ඒ වෙලාවේ. ඥානයක් පහළ වුණා කියලා. ඒ කියන්නේ ඒක මොන ඥානේද? කෘත ඥානය. කරන්න තිබුණු දේ කළා කියලා පහළ වුණා. ඊළඟට ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මම මේ අර එකම තියෙන දේවල් නැවත කියන්නත් මේ කියාගෙන යන්නේ බලන්න. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යන්ති මේ වික්කවේ. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි. මෙන්න මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යය කියලා ඥානයක් පහළ වුණා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුකින් නිදහස් වීමේ ප්‍රතිපදාවය කියලා උන්වහන්සේට අවබෝධ වුණා. අවබෝධයෙන් යුතු ඥානයක් පහළ වුණා. ඒක මොකද්ද? ඒතර කොයි ඥානියද? සත්‍ය ඥානිය. සත්‍ය ඥානිය. ඒක සත්‍යයක් හැටියට පහළ වුණා. ඊළඟට ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන මොකද්ද? පහළුණු කෘත්‍ය ඥානය. අන්න තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යම් භාවේ තබ්බං. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොකද්ද කරන්න තියෙන්නේ? වඩන්නයි. භාවේ තබ්බං කියන්නේ ඒකයි. ඒ වැඩි යුතුයි කියලා ඥානයක් පහළ වුණා කියලා කියනවා. ඊළඟට එතකොට ඒක කෘත්‍ය ඥානය. ඊළඟට තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යම් භාවිතං මේ බික්කවේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මං වැඩුවා කියලා ඥානයක් පහළ වුණා කියලා කියනවා. ඒකට අපි කියනවා කෘත ඥානය. හරි. එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්ම සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් ඥාන කීයක් පහළ වුණාද? 12ක් පහළ වුණා. දුක්ඛාරිය සත්‍ය සම්බන්ධයෙන් කීයද? 3යි. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. සමුදයාරිය සත්‍ය සම්බන්ධයෙන් 3යි. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත. ඊට පස්සේ නිරෝධාරිය සත්‍ය සම්බන්ධයෙන් 3යි. මාර්ගාරිය සත්‍ය සම්බන්ධයෙන් 3යි. එතකොට මේ චතුරාර්ය සත්‍යයටම තියෙනවා සත්‍ය ඥාන කීයද? 4ක්. කෘත්‍ය ඥාන 4යි. කෘත ඥාන 4යි. මෙන්න මේ සත්‍ය ඥාන 4, කෘත්‍ය ඥාන 4, කෘත ඥාන 4ට කියනවා ත්‍රිවෘත්තේ කියලා. වෘත්ත 3ක් කියලා කියනවා. ත්‍රිපරිවට්ටං කියලා කියන්නේ වට්ට 3ක්. සත්‍ය කියන එක එකක්. එක වෘත්තයක්. කෘත්‍ය ඥාන 4 එකක්. කෘත ඥාන 4 එකක්. එතකොට වෘත්ත 3ක්. හරි ඊළඟට බලන්න. එතකොට ඥාන වශයෙන් කීයද? 12යි. ආරි සත්‍ය 4ට 3 ගානේ 12ක් කියනවා. 12ක් කියනවා. ඊට පස්සේ බලන්න පැහැදිලි කරනවා යාව කීවංච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනන්න සුවිසුද්ධං අවෝසි. මහණෙනි මට මෙන්න මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් මේ ත්‍රිපරිවට්ට මේ වෘත්ත 3ක් තියෙන ආකාර 12ක් වූ මේ තත්ත්ව මේ ඥානය මේ යථාභූත ඥානය පිරිසුදු ඒ කියන්නේ යම්තාක් පිරිසුදු නොවුනද ඒතා නේවතාවහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්ඛකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේ මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසි. ඒ පිරිසුදු නොවුණු තාක් කල් මම මේ දෙවියන් සහිත මාර්යයන් සහිත බ්‍රහ්මයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාවේ මම
සම්මා සම්බුද්ධ කියලා නම් කිව්වේ නැහැ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය වෘත්ත තුනක් ඇති ආකාර 12ක්, ඒ කියන්නේ ඥාන 12ට ඇති මෙන්න මේ කියන යථාභූත ඥාන දර්ශනේ. ඒ කියන්නේ මේ තත්ත්ව පරිද්දෙන් චතුරාර්ය සත්‍ය දන්නා මේ නුවණ පිරිසිදු නොවන තෙක් මම කවදාවත් සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ නැහැ. පැහැදිලිද ඒක? එතකොට ත්‍රිපරිවට්ඨ කියන එක පැහැදිලි දැන් නේද? ද්වාදස ආකාර කියන එක පැහැදිලි. අර ඥාන 12 ගැන කියන්නේ. එතකොට යතෝචකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු එවං ත්‍රිපරිවට්ඨං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං හෝසි. යම් දවසක මට මේ ත්‍රිපරිවෘත මේ ද්වාදස ආකාර මේ ඥාන දර්ශනේ නැත්තම් මේ චතුරාර්ය සත්‍ය ඥාන පිරිසිදු වුණාද, සුවිසුද්ධ වුණාද, අනතහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේ මනුස්සාය අනුත්තරං සම්මා සම්බුද්ධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසි. ඊට පස්සේ සදේවකේ ලෝකේ කියන්නේ දෙවියන් සහිත ලෝකේ, සමාරකේ කියන්නේ මාරයන් සහිත, සබ්‍රක්මකේ කියන්නේ බ්‍රහ්මයන් සහිත මේ ලෝකේ, දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකේ, සස්සමන බ්‍රාහ්මනියා පජාය කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ප්‍රජාවේ, සදේව මනුස්සාය දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාවේ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ මේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා පච්චඤ්ඤාසින් අන්න මේ ප්‍රකාශ කළා. ඥානංච පනමේ දස්සනං උදපාදි මට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් මේ ඥාන දර්ශනේ පිරිසිදුවම පහළ වුණා. අකුප්පාමේ චේතෝ විමුක්තිය කියන්නේ අරිහත් ඵල සමාධිය මගේ සෙලවෙන්නේ නැහැ දැන් කියලා කියනවා. අරිහත් ඵල සිතේ තියෙන සමාධිය. අයමන්තිමා ජාති. ඒ කියන්නේ ඒක දන්නවනේ කවුරුත්? අයං අන්තිමා ජාති. මේ අන්තිම ජාතියයි කියලා කියනවා. නත්ති දානි පුනබ්බවෝ. පුනබ්බවෝ ඉදානි නත්ති. දැන් ආයේ මට නැවත ඉපදීමක් නැත කියලා කියනවා. ඉතින් ඉදම වෝච භගවත්ත මනා පංචවග්ගයා බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දති. මේ දේශනාව කරාට පස්සේ පස්වග භික්ෂූන් වහන්සේලා බොහෝම සතුටුනා මේ දේශනාව. දේශනාවේ සතුටුනා. මේකෙන් මොකද්ද කිව්වේ? මම කවදාවත් මේ ඥාන උපදවාගෙන නැතුව මම මේ සම්මා සම්බුද්ධයි කියලා කවදාවත් කිව්වේ නැහැ. මේක හරියටම උපදවා ගත්තට පස්සේ තමයි කිව්වේ. ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් බඤ්ඤමානී ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් බඤ්ඤමානී. එතන වෙය්‍යා කරනස්මින් කියලා අදහස් කරන්නේ ගාථා රහිත සූත්‍රයක් කියලා. ගාථා රහිත සූත්‍රය කියන අර්ථයෙන් මේ සූත්‍රයේ ගාථා තියනවද? නැහැ. ඒ නිසා මේකට වෙය්‍යාකරණී කියලා කියනවා. මෙන්න මේ ගාථා රහිත මේ සූත්‍රයේ කියනකොට බඤ්ඤමානී කියන කල්හි ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අපි එහෙම කියමු. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යම් දෙයක් හට ගන්නවාද ඒ දේ අනිවාර්යයෙන්ම නැසෙනවම තමයි කියලා විරජං කෙලස් රජස් නැති වීත මලං කෙලස් මල නැති ධම්ම චක්කුම් උදපාදී දහම්නස පහළ වුණා කියලා කියනවා. ඒ කියන්නේ දහම් නැසේ කෙලස් නැහැ. කෙලස් මල නැහැ. කෙලස් කිලුටු නැහැ. මොකද්ද මේ දහම් නැස? ඉද පඨම මග්ගෝව පළවෙනි මාර්ගය තමයි අදහස් කරලා තියෙන්නේ. මොකද්ද පළවෙනි මාර්ගය? සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ග සිත.
අන්න මේ සූත්‍රයේ දේශනා කරන කල්හි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේට අවබෝධයක් ආවා යමක් උපදිනවා නම් ඒක යම් දෙයක් උපදිනවා නම් ඒක අනිවාර්යයෙන්ම නැසෙනවා කියලා මේ නුවණත් එක්කම දහම් නැස පහළ වුණා කියලා සෝවාන් වුණා කියලා කියනවා. සෝවාන් වුණා. එතකොට පැහැදිලි කරනවා උන්වහන්සේ විතරක් නෙවෙයි 18 කෝටියක් බ්‍රහ්මයන්ට මේ මොහොතේදීම සෝවාන් මාර්ගයේ පහළ වුණා කියලා කියනවා. සෝවාන් මාර්ගය. එතකොට සෝවාන් මාර්ගසිතේ කෙලෙස් රජස් කෙලෙස් නැහැ. කෙලෙස් මල නැහැ. මෙතන කෙලෙස් තමයි මේ අදහස් කරන්නේ. කෙලෙස් මලකඩ නැහැ කියන්නේ. ඒ සිතේ කෙලෙස් නැහැ. අන්නේ සිත පහළ වුණා කියලා කියන්නේ ධම්මචක්කුම් උදපාදි කියලා මෙතන අදහස් කරන්නේ සෝවාන් මාර්ග සිතටයි අපිට තියාගන්න. පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මාදේවා සද්ද මනුස්සා වේසුම්. මොකක්ද ඒ කියන්නේ? මෙන්න මේ ධම්මචක්‍රය පවත්තනකොට බුදුරජාණන් වහන්සේ පැවැත් වූ කල්හි භූමාටු දෙවිවරු ഘോഷා කරන්න ගත්තා. ධම්මචක්‍රය කියලා කියන්නේ මොකක්ද? මෙතන පැහැදිලි කරනවා ධර්මචක්‍රය කියනකොට මේ බෝධිපල්ලංකේ නිසින්නස්සෙහි චතුසු සත්‍යේසු උප්පන්නං ද්වාදසාකාරං පටිවේද ඥානං. බොමඩ වැඩ ඉඳගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට පහළ වුණානේ මේ 12 ආකාර ඥාන. මෙන්න මේකට කියනවා ධර්මචක්‍රය කියලා. එතකොට ඒ වගේම තමයි මේ ඥානයන් සම්බන්ධයෙන් දේශනා කරනකොට උන්වහන්සේට දේශනා කිරීමටත් ඥානයක් තියෙන්න ඉපේ. අන්න ඒ ඥානෙටත් ධර්මචක්‍රය කියලා කියනවා. එතකොට සත්‍ය ඉසිපතනේ නිසින්නස්ස ද්වාදසාකාර සත්‍ය දේශනාය පවත්ිතං දේශනා ඥානම්පි ධම්මචක්ඛං නාම. ඒ දේශනා කරපු ඥානය ධර්මචක්‍රය කියලා කියනවා. එතකොට මේ වෙලාවේදී මොකද කරේ? ඒ ප්‍රතිවේද ඥානි අර ද්වාදසාකාර ඥානි ගැන මේ ඥානීය ගැන ඒ චතුරාර්ය සත්‍ය ගැන උන්වහන්සේ මේ වචන වලට නම් වලා දේශනා කරා. දේශනා ඥානීය උපකාර කරගෙන දේශනා කරා. එතකොට අන්නර කියන ධර්ම චක්‍රය මේ වචන වලින් පැවැත්වුවා. අර ඥානයන් සම්බන්ධයෙන් පැහැදිලි කරා. ඒක තමයි මෙතන ධර්ම චක්‍රය පැවැත්වුවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයට ධර්ම චක්‍රය කියලා කියනවා. මෙතන අදහස් කරන්නේ මේකයි. ප්‍රතිවේද ඥානීය සහ දේශනා ඥානීය කියලා. මේකට ධර්ම චක්‍රය. එතකොට මෙන්න මේ දේශනාව පැවැත්වුවට පස්සේ බුම්මා දේවා සද්ද මනුස්සා වේසුම්. භූමාටු දෙවිවරු, ඒ කියන්නේ මේ පොළව ආශ්‍රිතව ඉන්න දෙවිවරු එක පාරටම සාදුකාරයක් පැවැත්වුවා. ඒකප් වහාරේනේව සාදුකාරං දක්වා. එකම එක හලින් සාදුකාර දුන්නා. දැන් අද සූත්‍රය ඉවරලා සාදුකාර දුන්නා නේද? එතකොට මේ ඉන්න ඔක්කොම දෙවිවරු එකතු වෙලා එක පාට සාදුකාරයක් දෙනකොට කොහොම ഘോഷාවක් තියෙන්නේ නැතිද? නේද? මේ භූමියේ ඉන්න ඔක්කොම එකතු වෙලා. දැන් මේ කරපු සාදුකාරයතර පහළට ඇහුණානේ. කොච්චර ශබ්දයක් තියෙන්න ඇතිද? ඒ සාදුකාර දීලා ඉවරලා ඒගොල්ලෝ කියනවා කොහොමද? ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනී මිගදාය අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කියන කිවා ලෝකස්මි. භාග්‍යතුන් වහන්සේ ඉසිපතන මිගදායේදී මේ ශ්‍රමණේකුටවත් බමුණේකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසිම කේනචිවා ලෝකස්මි කිසිම කෙනෙකුට පවත්වන්න බැරි අප්පතිවත්තියක් පවත්වන්න බැරි අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අනුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ මේ ධර්ම චක්‍රේ පැවැත්වුවා කියලා මේ පිරිස කියනවා.
සාදුකාර දීලා මේ විදියට කියනවා. කිසිම කෙනෙකුට පවත්වන්න බැරි ධර්ම චක්‍රයේ උන්වහන්සේ බරණස ඉසිපතනීදී පැවැත්වුවා නේද කියලා පිරිස ഘോഷා කරනවා. එතකොට බුම්මානං දේවානං සද්දං සුත්තා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේසු පැහැදිලි කරනවා මේ සාදුකාරයේ පවත්වනකොට අර ඔක්කොම එකතු වෙලා සාදුකාරයේ පවත්වනකොට චාතුර් මහරජික දෙවරුන්ට මේ හඬ ඇහුණා කියලා. ඒ සාදුකාර ഘോഷාව. ඊට පස්සේ ඒ පිරිසත් මොකද කරේ? ඒ පිරිසත් එකම හඬින් සාදුකාර දුන්නා කියලා. ඒ මොහොතේදී ඒ සාදුකාර දෙමින් කියනවා කොහොමද? ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනී නිගදාය අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්‍රතිවත්තියං සමනීනවා බ්‍රාහ්මනීනවා දේවේනවා මාරේනවා දක්ඛුණාවා කේන ජීවා ලෝකස්. දැන් තේරුම දන්නවන්නේ නේද? කියලා දුන්නා. ඊට පස්සේ චාතුම් මහරජිකානං දේවානං සද්දං සුත්වා තාවතින්සා දේවා සද්ද මනුස්සා. චාතුර් මහරජික දෙවිවරු එකතු වෙලා එක පාට සාදුකාරය දෙනකොට එක මහා ഘോഷාවක් ඒක ඇහෙනවා. ඊළඟම තියෙන දිව්‍ය ලෝකෙ මොකද්ද? තාවතිසාවට. ඒ පිරිසත් මේ මොහොතේදීම ශනිකව ඒගොල්ලන්ට බලන්න පුළුවන් මොකද්ද හේතුව කියලා සාදුකාර පවත්වනවා. සාදුකාර පවත්වනවා. ඒ සාදුකාර පවත්වලා කියනවා ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනී නිගදායේ ඔය විදිහට කියනවා. ඊළඟට තාවතින්සානං දේවානං සද්දං සුත්තා යාමා දේවා සද්ද මනුස්සා. තාවතිසාවට ළඟම දිව්‍ය ලෝකෙ මොකද්ද? යාමේ. අන්න යාම දිව්‍ය ලෝකයට ඇහෙනවා මේ සාදුකාරය. තාවතිසාවේ සාදුකාරය. ඒ පිරිසත් සාදුකාර දෙනවා එක්කම. ඒකලා කියනවා ඒතම් භගවතා බාරාණසියං කියන මේක. ඊළඟට යාමානං දේවානං සද්දං සුත්තා තුසිතා දේවා. යාම දිව්‍ය ලෝකයට ළඟම දිව්‍ය ලෝකේ තමයි තුසිතේ. තුසිතේට ඇහෙනවා යාම දිව්‍ය ලෝකයේ සාදුකාරය. ඒ පිරිසත් එකපාරට සාදුකාර දෙනවා. ඒ සාදුකාර දීලා කියනවා ඒතම් භගවතා. ඒ සාදුකාරය ඇහෙනවා කොහෙටද? නිම්මාන රති කියන මේ දිව්‍ය ලෝකයට. ඒ දෙවිවරුත් එකපාරට සාදුකාර දෙනවා. ඒ සාදුකාරය ඇහෙනවා පරිනිම්මිත වසවර්ති දෙවිවරුන්ට. ඒ දිව්‍ය ලෝකෙට. ඒකයි කියන්නේ නිම්මාන රතිනං දේවානං සද්දං සුත්තා පරිනිම්මිත වසවර්තිනෝ දේවා සද්ද මනුස්සා වේසු. ඊළඟට පරිනිම්මිත වසවර්තිනං දේවානං සද්දං සුත්තා බ්‍රහ්මකාරි සජ්ජා දේවා සද්ද මනුස්සා වේසු. දිව්‍ය ලෝකෙන් මේක නැවතුනේ නැහැ. පරිනිම්මිත වසවර්ති දෙවියන්ගේ සාදුකාරයේ ඇහෙනවා බ්‍රහ්මකාරි සජ්ජ කියන බ්‍රහ්ම ලෝකින් බ්‍රහ්මයන්ට. ඒ පිරිසත් ඒත් එක්කම මහා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම ඒතම් භගවතා කියන එකක් කියනවා. ඒක ඇහෙනවා කොහෙටද? බ්‍රහ්ම පුරෝහිත කියන මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට. ඒ පිරිසත් සාදුකාර දෙනවා. අර විදියටම කියන. ඊළඟට ඒ හඬ ඇහෙනවා මහා බ්‍රහ්මීට. ඒකයි බ්‍රහ්මපාරි සජ්ජානං දේවානං සද්දං සුත්තා මහා බ්‍රහ්මා කියලා පැහැදිලි කරන්නේ. මහා බ්‍රහ්මයේ ඉන්න බ්‍රහ්මියෝ මොකද කරන්නේ? ඒත් එක්කම සාදුකාර පවත්වනවා. ඒ සාදුකාරය ඇහෙනවා පරිත්තාබ කියන මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්. ඒ පිරිසත් එහෙමම සාදුකාර දෙනවා. ඒ සාදුකාරය ඇහෙනවා අප්පමානාබ කියන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්. ඒ පිරිසත් සාදුකාර දෙනවා. ඒ හඬ ඇහෙනවා ආබස්සර කියන බ්‍රහ්ම ලෝකෙට. ඒ පිරිසත් සාදුකාර දෙනවා. ඒ හඬ ඇහෙනවා පරිත්ත සුභ බ්‍රහ්ම ලෝකෙ දක්වා. ඒ පිරිස සාදුකාර දෙනවා. ඒක ඇහෙනවා අප්පමාන සුභ කියන බ්‍රහ්ම ලෝකෙට. ඒ පිරිසත් සාදුකාර දෙනවා. ඊට පස්සේ ඒක ඇහෙනවා සුභ කින්න කියන බ්‍රහ්ම ලෝකෙට. ඒ පිරිසත් සාදුකාර දෙනවා. ඊළඟට ඒ හඬ ඇහෙනවා වේහප්පල බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මයා. ඒ පිරිසත් ඒ මොහොතේම සාදුකාර දෙනවා. ඊට පස්සේ අසඤ්ඤ සත්වයට මොකද ඇහෙන්නේ නැත්තේ? ඈ? ඔය ඒගොල්ලන්ට හිතක් නැහැනේ.
ශරීරය විතරයි. ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. නැත්නම් ප්‍රශ්න එන්න පුළුවන්. අයි වේහප්පලේ මට්ටමේම තියෙන අසංග තත්ත්වය අය ඇහෙන්නේ නැති එක. එතකොට ඒ අයට ඇහෙන්නේ නැහැ. ඒගන්ට සිත් නැහැ. කන් තිබ්බට සිත් තියෙන්න දෙපයි. ඇහෙන්නේ. ඒ ගල් ගස් වගේ මේ මහා කල්ප 500ක් එක දිගටම ගල් ගස් වගේ හොයේ තියෙනවා ජීවිතේට. මොකොත් බාහිර දෙයක් දැනෙන්නේ නැහැ. ඊළඟට වේහප්පලෙන් පස්සේ වේහප්පලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්ද මනුස්සාවිස. වේහප්පල බ්‍රහ්මිය සාදුකාර දෙනකොට ඒක සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල 15 බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට ඇහෙනවා. අවිහ බ්‍රහ්ම ලෝකේ. ඒ පිරිසත් මේ මොහොතේදීම සාදුකාර දෙනවා. ඒ සාදුකාරය ඇහෙනවා අතප්ප බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට. ඒ පිරිසත් සාදුකාර පවත්. ඒ හඬ ඇහෙනවා සුදස්සේ ඉන්න බ්‍රහ්මයන්ට. ඒ පිරිස සාදුකාර දෙනවා. ඒ හඬ ඇහෙනවා සුදස්සේ ඉන්න බ්‍රහ්මයන්ට. ඒ පිරිස සාදුකාර දෙනවා. ඒ හඬ ඇහෙනවා අකනිටා බ්‍රහ්ම ලෝකයට. අකනිටා බ්‍රහ්ම ලෝකයටම ඇහෙනවා. ඒ පිරිස සාදුකාර පවත්වනවා. ඒ හඬ අයින දිවරයි. ඊළඟට මොනවද තියෙන්නේ උඩට? ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක වලින් උඩ ඒ වලින් මොන ලෝකද තියෙන්නේ? අරූපාවචර බ්‍රහ්ම ලෝකනේ මොකද ආකාසානංචායතන ඒවල ඒවල මේ කයක් නැහැ බ්‍රහ්මයන්ට. හිත විතරනේ. කන් නාස්මේ මොකොත් නැහැ නිසා ඇහෙන්නේ නැහැ. සාදුකාරය ඇහෙන්නේ නැහැ. අතනින් නවතිනවා. අරූපාවචර බ්‍රහ්මයන්ට ඇහෙන්නේ නැහැ. හිත විතරයි කයක් නැහැ. එතකොට බලන්න අවසානෙත් කියනවා මේ මොකද අකනිටා බ්‍රහ්ම ලෝකී බ්‍රහ්මයන් සාදුකාර පවත්තලා කියනවා ඒතම් භගවතා බාරාණසියන් කියන මේක. ඊට පස්සේ ඉතිහ තේන කනේන අවසාන ප්‍රතිදි බලන්න දැන්. ඉතිහ තේන කනේන තේන මොහොත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුග්ගංචි. අබ්බුග්ගංචි. එතකොට ඒ කියන්නේ ඉතිහ තේන කනේන ඒ ශනේ ඒ මොහොතින් මේ සාදුකාර හඬ කොහෙන්ද නැවතුනේ ගිහිල්ලා? අකනිටා බ්‍රහ්ම ලෝකේ. ශනිකව යනවා මේ හඬ අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා. ඒ සාදුකාරය එකින් එක ඉහළට යනවනේ. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා බොහොම සුළු වෙලාවකින් යන්නේ. මේ සාදුකාර නාන්දේ උඩටම යනවා. ඒකයි මෙතන කියන්නේ. තේන කණේන කියන්නේ ඒ සුළු මොහොතින්. ලොකු වෙලාවක් ගිහිල්ලා නැහැ මේක අකනිටාවට යන්න. ඊට පස්සේ මොකද්ද පැහැදිලි? ඊට පස්සේ මොනවද තියෙන්නේ? කියන්නේ අයංච දස සහස්සී ලෝක ධාතු සංකම්පි සම්ප්‍රකම්පි සම්පවේදී. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ දස දහසක් ලෝක ධාතු සක්වලවල් දහ දහසක් සංකම්පි කම්පා වෙන්න ගත්තා. හෙලවෙන්න ගත්තා. සංකම්පි හාත්පසින් බොහෝ සෙයින් සෙලවෙන්න ගත්තා. ඊට පස්සේ සම්පවේදී වෙවුලා යන්න ගත්තා. දස දහසක් සක්වලවල් එකවර හෙලවෙන්න ගත්තා මෙන්න මේ මොහොත වෙනකොට. මේ දේශනාව ඒක අපි කියන්නේ නිකන් දේශනාවට සාදුකාර පවත්වනවා වගේ සෙලවෙන්න ගත්තා කියලා කියනවා. සත්‍යයන්ට හානියක් වෙන්නේ නැහැ කාටවත්. එතකොට බලන්න මේ දේශනාවේ තියෙන ආනුභාවය කොච්චරද කියලා. ඒ විතරක් නෙවෙයි ඊළඟට මොකක්ද තියෙන්නේ? අතික්කම්ම දේ අප්පමානෝ චුලාරෝ ඕභාසෝ ලෝකේ පාතුර හෝසි අතික්කම්ම දේවානං දේවානුභාව. දෙවියන්ගේ දේවානුභාවයෙන් පහළ වෙන ආලෝකයට වඩා මහා ආලෝකයක් ලෝකෙ පැතිරුණා කියලා කියනවා. දෙවියන්ගේ දේවානුභාවයට කොච්චර ආලෝකයක් පැතිරෙනවද? යොදුන් 12ක් මානේ ආලෝකයක් පැතිරෙනවා කියනවා. දෙවියන්ගේ ශරීරයෙන්, දෙවියන්ගේ වස්ත්‍ර වලින්, දෙවියන්ගේ ආභරණ වලින්, දිව්‍ය විමානෙන්
යොදුන් 12ක් ඈතට ආලෝකේ පැතිරෙනවා. යොදුනක් කියලා කියනකොට සතකුන් 16ක් කියලා හිතන්න පුළුවන්. ලංකාවට ආවොත් එහෙම ලංකාවටම එළිය කරන්න පුළුවන් එළියක්. දෙවියන්ගේ එළිය. ඒ කියන්නේ තාම යොදුන් 12ක් මානි ආලෝකේ පැතිරෙනවා. දෙවියන්ගේ ශරීරයෙන් පිටතටයි කියන්නේ අර ජේතවනාරාමයේ ප්‍රදේශයේම බබළුවාගෙන දෙවිවරු ආවා කියලා ආලෝකයෙන් ශරීරයෙන් පිට වෙන ආලෝකය. දැන් මිනිස්යන්ටත් එහෙම තිබුණා නම් අද මේ විදුලි ප්‍රශ්න නැහැ නේ. රාත්‍රී කාලෙට ඉන්න පුළුවන්. ඉස්සල්ලාම අර මනුෂ්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝක වලින් එනකොට ආලෝකෙ තිබ්බා. අහසින් යන්නත් පුළුවන් තිබ්බා. හැබැයි කෙලෙස් පහළ නිසා ඔක්කොම නැති වුණා. ඊට පස්සේ ඒවට විකල්ප ක්‍රම හොයාගන්න උනා. නේද? හොඳයි. එතකොට ඊළඟට ඒ කියන්නේ දෙවියන්ගේ මේ යොදුන් 12ක් මානේ පැතිරෙන ආලෝකයේ පරදවමින් මේ ලෝකයේම ඒකාලෝක කරමින් ආලෝකයක් එදා පැතිරුණා කියනවා. ඒ පැතිරුනේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ සර්වඥතා ඥාන බලයෙන් කියලා කියනවා. ඥානයේ බලයෙන් ආලෝකයක් පැතිරුණා. අතකෝ භගවා උදානං උදානේසි අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උදානං කියලා කියන්නේ ප්‍රීති වාක්‍යයක්. සතුටට කියන වාක්‍යයක්. අපි සතුටු වුණාම සතුටට කියන්නේ සමහර දේවල්. අධික සතුටක් ආවට පස්සේ සමහර ඒවා කියවෙනවා නේද? බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියන. බුදුරජාණන් වහන්සේට අසීහියෙන් කියවෙන්නේ අපිට වගේ. මොකම හිතලා ඒ වෙලාවේ ප්‍රීති වාක්‍යයක් කියනවා. බාහිර කොච්චර කවුරු ගැනද මේ කියන්නේ කියලා. මොකක්ද කියන්නේ? අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. අනේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ දැනගත්තා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ මේක අවබෝධ කරගත්තා කියලා සතුටු වාක්‍යයක් කියනවා. එතකොට ඇයි මේ මෙහෙම සතුට ප්‍රීති වාක්‍යයක් කියවෙන්න හේතුව? ඇයි සාරා සංඛ්‍යේ කල්පලක්ෂයක් පෙරුම් පුරලා දුක් විඳලා මේ තමන් අවබෝධ කරගත්තු දේ තව කෙනෙක් අවබෝධ කරගත්තා කියන්නේ ඉස්සල්ලාම කොච්චර සතුටක්ද? මොනතරම් සතුටක්ද? නේද? ඉතින් ඉස්සල්ලාම මනුස්ස ලෝකයේ කෙනෙක් අවබෝධ කරගත්තා කියලා කියන්නේ උන්වහන්සේට මොනතරම් දැන් විශ්වාසයක්ද? අය අර කලින් හිතුණානේ මේ අනේ මම මෙච්චර මේ දුක් විඳලා අවබෝධ කරගත්ත එක මේක මේ කෙලෙස් වලින් මේ බරිත වෙලා ඉන්න මේ සමාජයට කිව්වට වැඩක් තියෙයි. මන්තරම් වීරිය කරයිද? මට අන්තිමට වෙහසක් විතරක් ඉතුරු වෙයිද කියලා හිතුණානේ. එතකොටනේ සහම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කියන්නේ නැහැ ස්වාමීනි ධර්මයේ දේශනා කරන්න ඕනේ. මේ අවබෝධ කරගන්න සුදුසු ඉන්නවා කියනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලන්නේ. අන්න බලනකොට දකින්න මේක අවබෝධ කරගන්න පුළුවන් කෙලෙස් අඩු සත්‍ය ඉන්නවා කියලා. ඉතින් ඒ අවබෝධ කරවන්න යන ගමනේදී උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ උන්වහන්සේ වචන වලට කොහොම හරි නංවලා කියන්නේ දෙයක් අවබෝධ කරගත්තට පස්සේ ඒක වචන වලින් කියන එක වචන වලට නංවලා කියන එක බොහොම අමාරු දෙයක්. මොකද මේ ගැඹුරු කරුණ නෙමෙයි. එතකොට ඒකනේ පසේ බුදුරජාණන් වහන්සේට මේ ඥානෙ නැහැනේ. ඒක වචනේට නංවලා කියාගන්න බෑ. බුදුරජාණන් වහන්සේට තමයි ඒක පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ වචනේට නංවලා මේක දේශනා කරා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් එක මුලින්ම මේ මනුස්ස ලෝකයේ කෙනෙක් අවබෝධ කරගත්තා කියනකොට කුණතරම් සතුටක්. සාරා සංඛ්‍යේ කල්පලක්ෂය පෙරුම් පිරු මේ විඳපු දුකේ ප්‍රතිඵලය මුලින්ම ලැබෙන අවස්ථාව කොච්චර සතුට ඇතිද? එතකොට දැන් සාක්ෂියට කෙනෙක් ඉන්නවා. ඒතරනේ 18 කෝටි බ්‍රහ්මයෝත් ඉන්නවා. නමුත් මනුස්ස ලෝකෙට ඉන්න දෙපේ කවුරුහරි. අන්න බලන්න ඒ නිසා තමයි කිය උන්වහන්සේ මේ ප්‍රීති වාක්‍යයක් විදිහට කිව්වේ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. අනේ ඒකාන්තේම කොණ්ඩඤ්ඤයන් මේක අවබෝධ කරගත්තා. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. අවබෝධ කරගත්තා. කොහොමද බුදුරජාණන් වහන්සේ දන්නේ? අවබෝධ කරගත්තා. ඔව් සිත බැලුවා.
ඒ වෙලාවේ බැලුවා සිත. බලනකොට දැක්කා සෝවාන් මාර්ගඥානි පහළ වුණා කියලා. අන්න ඊට පස්සේ තමයි කිව්වේ මේ ධර්මය අවබෝධ කරගත්තා. ඉතින් මේ ඇයි මේ සෝවාන් වුණාට පස්සේ මෙච්චර සතුටුනේ රහත් වෙනකන් ඉන්නේ නැතු? සෝවාන් වුණොත් අනිවාර්යයෙන්ම රහත් වෙනවම තමයි. රහත් වෙනවම තමයි. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. ඊට පස්සේ මොකද උනේ? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට නමකුත් හැදුනා. අන්න ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ තේව නාමං හෝසි. මෙන්න මේ අර අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ වහන්සේ දැනගත්තා කියන මේ අඤ්ඤාසි කියන කොටස නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නම හැදුනා. කියන්නේ දැනගත්තු අවබෝධ කරගත්තු කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ. අපි අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ කියන්නේ ඒ නිසයි. එතකොට පැහැදිලි කරනවා මේ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ තිමස් උදානස්ස උදාහාර නිග්ගෝසෝ දසදහස් සීලෝක ධාතු පරිත්තාට්ඨාසි. බුදුරජාණන් වහන්සේ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ කියන මේ ප්‍රීති වාක්‍ය දසදහසක් ලෝක ධාතු වලට අහුණා කියන එක. එච්චර පැතිරිලා තියෙනවා. එතකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මෙහෙන් සෝවාන් වෙනකොට කොච්චර ප්‍රමාණයක් දැනගෙනද? දසදහසක් ලෝක ධාතු වල පිරිස දැනගෙන. සමහර ඒවා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා ඇහෙන්න. ඈතට. හොඳයි. එතකොට මේ ඔන්න කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නම ලැබෙන්න හේතුව. හොඳයි. එතකොට දැන් අපි අද ඔය පැහැදිලි කරගත්තේ ධම්සක්කවතුන් සූත්‍රයේ කෙටියෙන් නමුත් පැහැදිලි කරගත්තා. මොකද අද වගේ දවසකයි මේ සූත්‍රයේ දේශනා වුණේ. පස්වග මහණුන් පෙරමුණේ තියාගෙන දසදහසක් ලෝක ධාතු වලින් පැමිණි බ්‍රහ්මයන් උත්තරමුණු කරගෙන මේ දේශනාව කරා. ඉතින් මේ අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා සත්වාරයක් පොළොව කම්පා වෙන විදියට වෙස්සන්තරාත්ම භාවයේ දාන දීලා මිනිසෙකුට විඳින්න කියන්නේ නොහැකි තරම් මහා දුක් සංසාරේ විඳලා මහා පරිත්‍යාග කරලා ඒ වගේම බෝ මැඩදී මේ මායයන් පරාජයටපත් කරලා උන්වහන්සේලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ අවබෝධ කරගන්නට යෙදුණු නිර්මල ශ්‍රී සද්ධර්මයේ තමයි මුලින්ම මේ ධම්සක්කවතුන් සූත්‍රයේ ඔස්සේ උන්වහන්සේ මේ ලෝකයට තුන් ලෝකයට බෙදලා දුන්නා. ඉතින් ඒ ධර්මයේ නිසා තමයි මනුෂ්‍ය ලෝකේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්තා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ 540 වසක් ධර්මයේ දේශනා කරා. ඒ තුලින් බොහෝ පිරිසක් මඟඵල නිවන් අවබෝධ කරගත්ත. අද අපට ඒ ධර්ම ඉතුරු කරලා තියෙනවා. ඉතින් අදත් අපි මේ සැනසීම ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ නිසාමයි. ඉතින් ඒ ධර්මයේ දේශනා කරපු, ඒ ධර්මයේ කියා දුන්නු, ඒ ධර්මයේ ප්‍රබවේ වුණු අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපගේ සිතින් කයින් වචනයෙන් নমස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි. එහෙමනම් අද අපි ධම්සක්කවතුන් සූත්‍රය සාකච්ඡා කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගනිමින් ඒ సంతානයේ කුසල් සිතුවිලි ජනිත කරගන්න යුතුනා. උදාසන පටම මේ දක්වාම අපි ධර්ම ශ්‍රවණය කරමින් භාවනා කරමින් බුද්ධ වන්දනා බුද්ධ පූජා පවත්වමින් අපේ ජීවිතවලට අසීමිත පුණ්‍ය සම්භාරයක් ඒක රාශී කරගන්න යුතුනා. මේ සියලුම පුණ්‍ය ධර්මයන් අප සෑම සියලු දෙනාටම සතර මාර්ග සතර ඵල පිළිවෙලින් ඒ උතුම් නිවනින් සැනසෙන්නට මේ කාන්තේම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.